අයිබෝන් හැමෝටම LED Help Educational YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක press කරන්න. ඉතින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ image understanding and processing සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. එතකොට මේ තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න යන. මේක මම කලින් වීඩියෝ එකකදී කතා කළා thresholding function එක ගැන. එතකොට ඒ thresholding එකට අදාළව තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු දැන්. The following figures A and B demonstrate the effects of two intensity transformations. Analyze the different types of transformations these figures fit into and briefly explain how each of the transformation is different from the other. එතකොට මේක අහලා තියෙන්නේ මේ තියෙන ෆිගර්ස් දෙකෙන් මේ තියෙන ප්‍රස්ථාර දෙකෙන් පෙන්නලා තියෙන ට්‍රාන්ස්ෆෝමේෂන්ස් වර්ග දෙක මොනවාද සහ ඒ දෙන්නගේ අතර තියෙන වෙනස්කම් පොඩ්ඩක් briefly explain කරන්න කියලා. එතකොට අපි පළවෙනි එකට යන්න නැතුව අපි දෙවෙනි ප්‍රස්ථාරයට ගිහින් බලමු. මේ දෙවෙනි ප්‍රස්ථාරය ඔයාලට හොඳට පුරුදුයි නේද? ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම දන්නවා මේ දෙවෙනි ප්‍රස්ථාරයේ අදාළ වෙන්නේ මොන ට්‍රාන්ස්ෆෝමේෂන් එකකද කියලා. ඒ තමයි මේක අදාළ වෙන්නේ thresholding වලට. thresholding function එකට අදාළ ප්‍රස්ථාරය තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට figure B කියන්නේ thresholding. ඊට පස්සේ මේ figure A ඒක මට වීඩියෝ එකකදී කතා කරන්න බැරි වුණා. නමුත් මේ තියෙන්නේ contrast stretching සම්බන්ධ contrast stretching transformation එකට අදාළ ප්‍රස්ථාර තමයි මේ තියෙන්නේ. ඉතින් briefly explain කරන්න කියලා තියෙනවානේ thresholding එකයි contrast stretching transformation එකයි. එතකොට අපිට කියන්න පුළුවන් contrast stretch use කරන්නේ යම්කිසි range එකක් stretch කරගන්න. එහෙම නැත්නම් ඇදලා big කරගන්න. big කරලා ඒ අදාළ processing කරන්න තමයි contrast stretching භාවිත කරන්නේ. එතකොට ඒක අපි කියන්න ඕන contrast stretching වලට අදාළව. ඒ කියන්නේ contrast stretching කියන්නේ intensity values stretch කරලා එහෙම නැත්නම් big කරලා අපේ image එක improve කරගන්න තමයි contrast stretching use කරන්නේ. එතකොට ඒක තමයි මේ පළවෙනි figure එකට අදාළව කියවෙන්න ඕන. අපි බලමු thresholding transformation එක ගැන. මේ thresholding transformation use කරලා අපිට පුළුවන් binary image එකක් ලබා ගන්න. ඒ කියන්නේ black and white image එකක් ලබා ගන්න. ඔයාලා කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලට මතක ඇති මම කියනවා thresholding function එකේදී වෙන්නේ thresholding function එක දාලා අපි transform කරාම අන්තිමට අපිට හම්බ වෙන්නේ 0 and 255 තියෙන output image එකක්. ඒ කියන්නේ black and white image එකක්. එතකොට thresholding use කරන්න පුළුවන් අපිට binary image එකක් ලබා ගන්න. හරි. දැන් මේ ප්‍රශ්නෙට අදාළව ලියවෙන්න ඕන ඒ ටික තමයි. එතකොට ඒක දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ තමයි අපි සාකච්ඡා කරන්න යන ඊළඟ ප්‍රශ්නේ. අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. The following figures denote two input matrices A and mask B generated using a simple transformations applied to the images. Determine the output matrix for the highlighted pixel. Write down any relevant intermediate steps. හරි. එතකොට අපිට කියන්නේ මේ දීලා තියෙන input matrix එකට මේ mask එක යෙදුවට පස්සේ මෙන්න මේ highlight කරලා තියෙන pixel එකේ අන්තිම value එක. ඒ කියන්නේ output value එක මොකක්ද වෙන්නේ කියලා හොයාගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම intermediate ඒ කියන්නේ අතරමැදි steps අපිට දක්වන්න කියලා තියෙනවා. හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මම දැන් මේ දීලා තියෙන matrices දෙක මගේ බෝඩ් එකේ යන්න ගත්තා. එතකොට මේ තමයි අපේ මේ තමයි යාලා highlight කරලා දීලා තියෙන pixel එක. එතකොට දැන් මේකට answer එක හොයාගන්න අපි කරන්නේ මෙන්න මේ B කියන matrix එක ගෙනල්ලා මෙන්න මේ A කියන matrix එක උඩට දානවා. ඒ දාන්නේ මෙන්න මෙයාගේ origin එක මම කලින් වීඩියෝ එකේදී කතා කළා ඔයාලට origin එක කියන්නේ මොකක්ද කියලා. එයාගේ origin එක තියෙන්නේ මෙන්න මෙතන. මේ origin එක ගිහිල්ලා මෙයාගේ මේ highlight කරපු pixel එක උඩට වැටෙන විදිහට අපි මෙයාව ගෙනල්ලා මේක උඩින් තියාගන්නවා. හරිද? එතකොට
මෙයා යන්නේ මෙතෙන්ට, මෙයා යන්නේ මෙතෙන්ට, මෙයා යන්නේ මෙතෙන්ට. එතකොට මේ ඔරිජින් එක වැටෙන්නේ මේ highlight කරපු 100 කියන පික්සල් එක උඩට. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපිට ඕන මේ highlight කරපු පික්සල් එකේ value එක output value එක මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙයාගෙන් multiply කරනවා. ඒ කියන්නේ 100 එයාගේ උඩට ගිහිල්ලා වැටෙන value එකෙන් multiply කරනවා. මේ 100 එයාගේ උඩට ගිහිල්ලා වැටෙන -2 කියන value එකෙන් multiply කරනවා. මෙයාව මේකෙන් multiply කරනවා. ඒ විදිහට මේ හැමෝවම මෙතන තියෙන මේ b ගේ තියෙන values වලින් multiply කරනවා. මම ඒ multiplication එක ලියා ගන්නම් මේ විදිහට. මේ 100 වැඩි කරනවා ඍණ 1කින්. 100 වැඩි කිරීම ඍණ 1. ඒකට එකතු කරනවා මේ multiply කරලා ඒ values ටික ඔක්කොම අපි එකට එකතු කරගන්නවා. එතකොට මේ 100 වැඩි කිරීම ඍණ 1 කියන එකට එකතු කරනවා මේ 100 වැඩි කිරීම එයා multiply වෙන්නේ මෙන්න මේ ඍණ 2කින්. ඊට පස්සේ එකට එකතු කරනවා මෙයාව වැඩි කරලා මේකෙන් 100 වැඩි කිරීම ඍණ 1. ඊට පස්සේ මේ පික්සල්ස් වල අනිත් පික්සල්ස් වලට ඒ විදිහටම කරනවා. හැම පික්සල් එකකටම අපි ඒ විදිහටම කරනවා. එතකොට මෙතන දැන් 100 වැඩි කරන්න තියෙන බිඳුවෙන්නේ. ඔක වැඩි කරන එක තේරුම් ගන්න නැහැ කොහොමද බිඳුවයිනේ. එතකොට මේ පික්සල්ස් තුනම අපිට බිඳුවයි කියලා ගන්න පුළුවන්. ඒක අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ පික්සල් එකට යනවා. මේ 200 වැඩි කරන්න ඕන ධන 1කින්. ඊට පස්සේ මේ 200 වැඩි කරන්න ඕන ධන 2කින්. ඊට පස්සේ මේ 200 වැඩි කරන්න ඕන ධන 1කින්. මෙන්න මේ විදිහට ලියාගෙන සුළු කරගත්තට පස්සේ මේ අපි ලියාගත්තු ටික සුළු කරගත්තට පස්සේ අපිට අන්තිම උත්තරේ එනවා 400යි කියලා. එතකොට ෆයිනල් අවුට්පුට් එකේදී මේ highlight කරපු පික්සල් එකේ value එක වෙන්නේ 400. හරිද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ෆයිනල් අවුට්පුට් එකේ highlight කරපු පික්සල් එකේ value එක වෙන්නේ 400යි. එතකොට ඒක තමයි මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ C කියලා තියෙන එක. Histogram equalization derives the transformation function automatically from probability density function. Do you agree with the above statement? Justify your answer. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ අපිට මේ probability density function කියන එක use කරලා මේ histogram equalization එක derive කරගන්න. එහෙම නැත්නම් උපදවා ගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එතකොට ඒකට උත්තරේ වෙන්නේ ඔව් අපිට එහෙම කරන්න පුළුවන්. මොකද cumulative density function එකෙන් තමයි අපි histogram equalization එක derive කරගන්නේ. හරි. අපි බලමු දැන් මේ ප්‍රශ්නේ part D එක. ඒකේ තියෙනවා the following figure A shows the graphical view of an intensity transformation function of an image in spatial domain. Define the transformation function and explain the effect of applying the function into the output image, into the input image. එතකොට මේක කියන්නේ spatial domain එක මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරා කලින් වීඩියෝ එකේදී. එතකොට spatial domain එක ඇතුලේ use කරන්න පුළුවන් transformation function එකක graph එකලු මේ තියෙන්නේ. එතකොට මේ graph එක අදාළ වෙන function එක මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේ graph එක අදාළ වෙන්නේ identity transformation කියන transformation වර්ගයට. මට ඒක ගැන වීඩියෝ එකකින් නම් කතා කරන්න බැරි වුණා. මේකෙදි වෙන්නේ identity transformation එකේදී වෙන්නේ මේ ප්‍රස්තාරය දිහා හොඳට බලන්නකෝ. මේ ප්‍රස්තාරය දිහා හොඳට බැලුවොත් ඔයාලට තේරෙනවා මේ පැත්තට තියෙන්නේ අපේ input pixel values. එහෙම නැත්නම් input intensity values. මේ තියෙන්නේ output values. එහෙම නැත්නම් processed values. එතකොට මේකෙදි මේ input value එකම සමාන input value එක 10 වෙනකොට එයාගේ output value එකත් 10යි. input value එක 125 වෙනකොට output value එකත් 125යි.
ඉන්පුට් වැලියු එක 255 වෙනකොට අවුට්පුට් වැලියු එකත් 255යි. ඔයාලට තේරෙනවා මේ identity transformation function එකේදී අපේ intensity values එහෙම නැත්නම් අපේ pixel values වෙනස් වෙලා නැහැ. හරි. එතකොට මේ transformation function එකේදී මේ input pixel values සමානයි output pixel values වලට. ඒක අපිට ලියා ගන්න පුළුවන් S සමානයි TR කියලා ගත්තොත් මම කිව්වා එදා transformation function එකට මම දාලා පෙන්නුවා මේ function එක S සමානයි TR දැම්මොත් දැන් මෙතන transform එකක් වෙන්නේ නැති නිසා අපිට කෙලින්ම කියන්න පුළුවන් S සමානයි R කියලා. මොකද transformation එකක් වෙන්නේ නැහැ. අපි input එකේදී දීපු valuesමයි අපිට output එකේදීත් හම්බ වෙන්නේ. එතකොට මෙතන අහනවානේ explain the effect of applying the function to the input image. එතකොට ඒ කියන්නේ මේ transformation function එක input image එකට දැම්මහම වෙන effect එක මොකද්ද? බලපෑම මොකද්ද කියලා අහනවා. එතකොට කියන්න තියෙන්නේ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද intensity values වල එහෙම නැත්නම් pixel values වල transformation එකක් වුණේ නැහැ. ඒ කියන්නේ මේ function එක දැම්මා කියලා input image එකට කිසිම effect එකක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ තියෙන්නේ identity transformation function එකේ ප්‍රස්තාරනේ. එතකොට අපි ගත්තොත් negative transformation එකේ function එක negative transformation function එකේ ප්‍රස්තාරය අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. ඒක නිකමට ඔයාලා මතක තියාගන්න. මේ ඇවිල්ලා negative transformation එකේ ප්‍රස්තාරය. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ. තමයි මේ තියෙන්නේ the histograms of input image figure A and processed image figure B are given below. Determine the quality of the input image and suggest the most suitable technique which could be used to satisfy the visual appearance given in the figure B. එතකොට මේක කියන්නේ figure A, figure B කියලා දීලා තියෙනවලු input image එකයි processed image එකයි histograms දෙක. අපිට කියනවා මේ histograms දෙක බලලා කියන්නලු මේ image එකේ quality එක මේ input image එකේ histogram එක දිහා බලලා අපිට කියන්නලු මේ අපිට දීලා තියෙන input image එකේ quality එක කොහොමද කියලා. එතකොට histogram එකකින් කවදාවත් අපිට කියන්න බෑ image එකේ content එක මොකක්ද කියලා. අපිට කියන්න පුළුවන් අපිට predict කරන්න පුළුවන් මේ image එකේ quality එක මේ වගේ වෙන්නේ නැති කියලා. එතකොට මෙතන තියෙන figure එක බැලුවම මේකේ මේ තියෙන්නේ අතරම histogram එකකදී අපි කරන්නේ අපි ළඟ තියෙන input pixels වලට අදාළව කියන්නේ කිසියම් image එකක තියෙන pixel ගාන එයා කීපාරක් repeat වෙලා තියෙනවද කියන එක. කිසියම් image එකක තියෙන pixel ගාන කීපාරක් repeat වෙලා තියෙනවද කියන එක එක ඒ කියන්නේ x වලට ගන්නවා pixel values ටික එතකොට y axis එකට ගන්නවා එයා ඒ එක pixel එකක් හිතන්න අපි එක කියන pixel එක සැලකුවා කියලා මේ pixel එක ඒ image එක ඇතුලේ කීපාරක් repeat වෙලා තියෙනවද කියලා තැන් කීයක තියෙනවද කියලා උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ මේ image එක ගත්තොත් මේකේ pixel values තියෙනවා 1 2 3 4 වෙනකම් මේකේ ඊට පස්සේ මේ pixel value එක මම කියවනේ මේක ප්‍රස්තාරය අඳින්නේ pixel value එකට අදාළව එයා කීපාරක් number of times ඒ කියන්නේ එයා කීපාරක් මේක ඇතුලේ ඉන්නවද කියන එක කියලා. එතකොට එක අපි බැලුවොත් එක අපි බැලුවොත් එක ඉන්නවා 1 2 3 4 4 පාරක් යව රිපීට් වෙලා. එතකොට මේක අපි මාක් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ දෙක බැලුවොත් 2 1 2 3 3 පාරක් යව රිපීට් වෙලා. ඊට පස්සේ 3 එක පාරයි 4 එයත් එක පාරයි. එතකොට අපේ histogram එක අපිට ඇඳ ගන්න පුළුවන්
මෙන්න මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. zeros 0 තියෙන්නේ මෙතන 0 වලින් ඉඳලා ගන්න පුළුවන්. 0 වලින් පික්සල් එකක්වත් නැහැ. එතකොට මේ විදිහට තමයි අපිට අපේ හිස්ටෝග්‍රෑම් එක හම්බ වෙන්නේ. එතකොට මේ හිස්ටෝග්‍රෑම්ස් එක එක වර්ග තියෙනවා. උදාහරණ විදිහට හිස්ටෝග්‍රෑම්ස් තියෙනවා dark images වල histogram එක විදියක්. bright images වල histograms තව විදියක්. low contrast images වල histograms තව විදියක්. ඊට පස්සේ high contrast image වල histograms තව විදියක්. එතකොට මෙතන මේ තියෙන histogram එක මේක 0ට ළඟත් නැහැ 255ට ළඟත් නැහැ. එයා ඉන්නේ අතරමැදි අගයක. එතකොට මේ වගේ histogram එකක් තියෙන්නේ low contrast image එකකට. එතකොට මේ ෆිගර් එකෙන් දීලා තියෙන histogram එක low contrast image එකක histogram එකක්. එතකොට determine the quality of the input image කියලා තියෙනවනේ. එතකොට අපිට කියන්න පුළුවන් මේක low contrast image එකක් කියලා. image එකක histogram එකක් කියලා. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා suggest the most suitable technique which could be used to satisfy the visual appearance given in figure B. එතකොට මේ figure B එක කියන්නේ මේ image එක අරගෙන process කරලා අන්තිම output එක ආපු image එකේ histogram එක තමයි අර තියෙන්නේ. එතකොට මෙයාලා අහන්නේ මේ දීලා තියෙන input image එකෙන් අපි කොහොමද මෙන්න මේ වගේ output එකක් ගන්න කියලා. එතකොට මොකද්ද මෙතන අපි හොඳට බැලුවොත් මේකේ වෙලා තියෙන්නේ මේ තියෙන pixels ටික එහෙට මෙහෙට ඇදලා එයාව adjust කරලා. එහෙම නේද? මේ තියෙන pixels ටික එහෙට මෙහෙට ඇදලා එයාව adjust කරලා මේ අපි හොඳ quality image එකක් අරගෙන තියෙනවා. එතකොට මේ විදිහට adjust කරන්න නැත්නම් stretch කරන්න අපිට use කරන්න පුළුවන් එක contrast stretching transformation එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් histogram equalization use කරන්න පුළුවන්. එතකොට උත්තරේ විදිහට දෙන්න පුළුවන් අපිට එක contrast stretching එහෙම නැත්නම් histogram equalization. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. එතකොට මේ ප්‍රශ්නේ ඔයාලා කියවලා බලන්න. එතකොට මේ ප්‍රශ්නේදී කියලා තියෙන්නේ අපිට histogram equalization function එක යොදලා මේ histogram equalization function එක යොදන්න කියලා මේ දීලා තියෙන values වලට. එතකොට අපි ගත්තොත් the input image is a 3-bit image. ඒ කියන්නේ image bits 3ක image එකක් තමයි අපිට දීලා තියෙන්නේ. එයාගේ size එක m into n. ඒ කියන්නේ එයාගේ height එකයි width එකයි multiply කරාම එනවලු value එක 400යි කියලා. ඒ කියන්නේ යාගේ pixels ගාන සම්පූර්ණ pixels ගාන m into n කියන්නේ total pixels ගාන. ඊට පස්සේ එයාගේ intensity levels තියනවලු. intensity level range එක යාගේ 0 ඉඳන් L - 1. ඒ කියන්නේ 0 to 7 තමයි යාගේ intensity. ඒ කියන්නේ pixel values වල. ඒ කියන්නේ එක pixel එකක value එක 0 ඉඳන් 7 වෙනකන් අගයක් තමයිලු වෙන්න පුළුවන්. අපිට දැන් කියනවා මෙයාගේ මේ දීලා තියෙන image එකට අදාළව histogram equalization function එක යොදන්න කියලා. මේක තමයි ඊට අදාළව අපිට දීලා තියෙන table එක. එතකොට අපි මම මේක අඳගන්නම් board එකේ. එතකොට මේකේ දැන් අපිට තියෙන්නේ මේ කියපු අපිට දීලා තියෙන image එකට අදාළව histogram equalization apply කරන්නනේ. එතකොට මේකේ තියෙනවා RK එහෙම නැත්නම් pixel value එක. RK කියන්නේ pixel value එක. pixel value එක 0 1 2 3 4 5 6 7 කියලා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා NK. NK කියන්නේ මේ 0 කියන pixel එක 0 කියන pixel value එක ගත්තම මේ 0 කියන pixel value එක කී පාරක් මේ image එක ඇතුලේ යෙදලා තියෙනවද කියලා. කී පාරක් මෙයා repeat වෙලා තියෙනවද කියලා. ඒකට තමයි අපි කියන්නේ NK කියලා. එතකොට NK කියන්නේ එක වර්ගයක. එහෙම කියන්නේ pixel value එක වුණ එක්කෙනා කී පාරක් ඉන්නවද? මේක නම් 100 පාරක් ඉන්නවා. එතකොට මෙයාගේ NK values තමයි මේ හැම කෙනාටම අදාළව මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ PRK හොයන්න. PRK කියන්නේ NK බෙදීම MN කියන එක. PRK කියන්නේ NK බෙදීම MN කියන එක.
nk කියන්නේ මෙන්න මේ values ටික. එතකොට mn කියන්නේ මොකද්ද? mn කියන්නේ අපිට දීලා තියෙන image එකේ හිතන්න මේක තමයි අපේ image එක කියලා. මේක 3x3 image එකක්. එතකොට මේ image එකේ නම් height එකයි width එකයි වැඩි කරාම වෙනාගේ mn කියන්නේ එතකොට 3 වරක් 3 කියන එක තමයි මේ මං කියපු මේ මං ගත්තු image එකේ mn කියන value එක වෙන්නේ. එතකොට ඔයාලට මතක ඇති mn කියලා මේකේ value එක දීලා තිබ්බා 400යි කියලා. එතකොට අපිට දැන් තියෙන්නේ මෙතන මේ දීලා තියෙන nk values 400ෙන් බෙදලා අපිට පුළුවන් PRK value එක ගන්න මේ එක එක pixel එකට අදාළව. මේ එක එක pixel එකට අදාළව අපිට පුළුවන් මේ nk කියන value එක mn ගේ value එකෙන්, ඒ කියන්නේ 400ෙන් බෙදලා අපිට පුළුවන් PRK value එක ලබා ගන්න. අපි ඒක ගමු. හැත්තෑව බෙදීම 400. හැත්තෑව බෙදීම 400 කියන්නේ ඔයාලට මේව සුළු කරලා ඔයාලට values ටික දාන්න පුළුවන්. මම ලියන්නම් 0.175. ඊට පස්සේ 100 බෙදීම 400. 0.25. 40 බෙදීම 400. 0.1. 60 බෙදීම 400. 0.15. බිංදුව බෙදීම 400 කියන්නේ බිංදුවමයි. 80 බෙදීම 400. 0.2. 10 බෙදීම 400. 0.225. 40 බෙදීම 400. 0.1. එතකොට මේ විදිහට අපිට පුළුවන් PRK values calculate කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා sigma PRK කියලා. ඊළඟ column එක තියෙන්නේ sigma PRK. එතකොට sigma PRK කියන්නේ මොකද්ද? මේ එක values මේ PRK values ඔක්කොගෙම එකතුව තමයි sigma PRK. ඒ කියන්නේ මේ අපි හොයාගත්ත PRK values ඔක්කොගෙම එකතුවට තමයි අපි කියන්නේ sigma PRK කියලා. මේ sigma PRK කියන අගය සමාන වෙන්න ඕන එකට. sigma PRK සමානයි 1. හරිද? මේ sigma PRK කියන අගය සමාන වෙන්න ඕන එකට. ඒ කියන්නේ අපි මේ ඔක්කොම ටික කැල්කියුලේට් කරලා ගත්තොත් මේ අන්තිමට අපිට එන්න ඕන 1.0යි කියලා. අන්තිම වැලියු එක. හරි? එතකොට දැන් මේ කොලම් එක දාලා තියෙන්නේ මේ එක එක්කෙනා. ඒ කියන්නේ මෙයා මුලින්ම අරගන්නවා. මෙයාට මොකක්වත් එකතු වෙන්නේ නැහැනේ. ඒතකොට 0.175යි. ඊට පස්සේ මේ 0.175ට මේ 0.25 එකතු කරලා මෙතනින් දානවා මේ වැලියු එක. මේ ඊට පස්සේ මෙතන එන වැලියු එකට මේ 0.1 එකතු කරලා ඒ වැලියු එක දානවා මෙතනින්. ඒ විදිහට තමයි මේ කොලම් එක අපි ෆිල් කරගන්න ඕන. 0.175 පළවෙනි එක්කෙනා. ඒකට මේ 0.25 එකතු වුණාම 0.425යි. ඊට පස්සේ ඒකට මේ 0.1 එකතු වුණාම 0.5යි. මේකට මේ 0.15 එකතු වුණාම 0.6යි 7.5යි. ඒකට මේ බිංදුව එකතු වුණාම ඒ 0.6යි 7.5යි. ඊට පස්සේ මේ 0.675ට මේ 0.2 එකතු වුණාම 0.8යි 7.5යි. ඒකට මේක එකතු වුණාම 0.9යි. මේ 0.9ට මේ 0.1 එකතු වුණාම 1.0යි. මෙන්න මේ විදිහට මේ කොලම් එක ෆිල් කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ ඊළඟ කොලම් එකේදී අපි කරන්නේ L-1 වැඩි කරනවා PRK වලින්. එතකොට මේ L-1 කියන්නේ මොකද්ද? ඔයාලා බලන්න ප්‍රශ්නේ උඩට ගිහිල්ලා ඒකේ දීලා තියෙනවා range එක 0 to 0 L-1 කියලා. ඒක equal කරලා තියෙනවා 0 to 7 කියලා. එතකොට L-1 කියන්නේ මොකද්ද? 7. L- ගේ අගය වෙන්නේ 7. මේක ගොඩක් වෙලාවට දෙනවා L equal 8 කියලා. එතකොට L equal 8 නම් අපි මෙතන ගන්න ඕනේ L-1 අගයනේ. එහෙනම් 8න් එකක් අඩු කරාම 7යි කියලා එනවා. මේ ගානේ නම් ඒක දීලා තියෙනවා 7යි කියලා. දැන් අපිට තියෙන්නේ මේ L-1 ගේ අගයෙන් මේ sigma PRK අගය. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකේ මේ තියෙන values වල අගය multiply කරගන්න. අපි ඒක කරමු. එතකොට L-1 කියන්නේ 7යි. 7 වැඩි වෙන්න ඕන
0.175. 0.175 ලියලා අපි අන්තිම උත්තරේ ගන්නවා. මේක 1.222. ඊට පස්සේ 7න් වැඩි කරනවා 0.425. ඊට පස්සේ 7න් වැඩි කරනවා 0.675. ආයම 7න් වැඩි කරනවා 0.675. 7න් වැඩි කරනවා 0.875. 7න් වැඩි කරනවා 0.9. අන්තිමට 7න් වැඩි කරනවා 1.0. ඊට පස්සේ මේ එන වැලියුස් මොනවාද කියලා ඔයාලා කැල්කියුලේට් කරලා හොයාගන්න. එතකොට අපිට මේ L-1 into sigma PRK කියන වැලියුස් ටික මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ කොලම් එකේ වැලියු එක හොයාගත්තට පස්සේ දැන් අපිට ඕනනේ අවුට්පුට් වැලියුස් ටික ගන්න. අවුට්පුට් වැලියුස් ටික අපි ගන්න කරන්නේ මේ ආපු අගයන් ටික ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වටයනවා. අපිට මේ කොලම් එකට එන වැලියුස් ටික අපි ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වටයනවා. එතකොට 1.22 කියන්නේ එකටනේ වටයන්න පුළුවන්. 2.97 කියන්නේ 3යි. 3.67 කියන්නේ 4යි. 4.72 කියන්නේ 5යි. 4.72 කියන්නේ 5යි. 6.12 කියන්නේ 6යි. 6.3 කියන්නේ 6යි. 7.0 කියන්නේ 7යි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් histogram equalization කරගන්න. එතකොට මේක තමයි අපේ final output එක. දැන් හොඳට බලන්න මේ අපේ input values උයි output values උයි සමානයි නේද? ඒ කියන්නේ යාලගේ range එක සමානයි. මේ input values තියෙන්නේ 0 to 7, output values තියෙන්නේ 0 to 7. එතකොට histogram equalization යෙදුවට පස්සේ අපිට final output එක එනවා මෙන්න මේ විදිහට. හරි. දැන් අපි මේ කියපු එක අපි image එකකට apply කරලා බලමු. හරි. අපි දැන් histogram equalization යොදලා අපි අපේ input values වලට අදාළ output values ටික ලබා ගත්තා. දැන් අපි බලමු මේක image එකකට apply කරන්නේ කොහොමද කියලා. එතකොට හිතන්න මේක තමයි අපේ input image එක කියලා. මේ input image එකේ pixel values තියෙනවා 0 1 2 3 5 6 6 7 කියලා. එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේ 0 කියන input එකට අදාළව අපිට ඇවිල්ලා තියෙන output එක මොකක්ද කියලා බලනවා. අපිට ඇවිල්ලා තියෙන output එක 0ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 1. එහෙමනම් මේ 0ව අපි replace කරනවා 1 ගෙන්. ඊට පස්සේ අපිට තියෙන value එක බලනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ 1. 1ට අදාළව ඇවිල්ලා තියෙන output value එක 3. එහෙමනම් මේ 1ව replace කරනවා 3 ගෙන්. ඊට පස්සේ තියෙන්නේ 2. 2ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 4. එහෙමනම් ඒක replace කරනවා 4 ගෙන්. ඊට පස්සේ 3. 3ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 5. 4 බලනවා. 4ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 5. ඊට පස්සේ 6. ඊට පස්සේ 5. 5ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 6. 6ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 8 6මයි. ඊට මේ දෙකම 6. 7ට අදාළව ඇවිල්ලා තියෙන්නේ 7. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ final image එක ලබා ගන්න. එතකොට ඒක තමයි histogram equalization එකේදී වෙන්නේ. හොඳයි. එහෙමනම් අදට අපි කතා කරන්න හිටපු ප්‍රශ්න ටික තමයි මේ කතා කරලා ඉවර කළේ. එහෙමනම් අපි තව වීඩියෝ එකකින් මේ වගේ image understanding and processing වලට සම්බන්ධ තව ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක එකතු වෙන්නම්. අපිත් එක්කම දිගටම ඉන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. අපේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඔයාලට පුළුවන් දිගටම මේ වගේ ඔයාලගේ අධ්‍යාපනයට සම්බන්ධ ගොඩක් වටිනා වීඩියෝස් ලබා ගන්න.